මෙම හඬපටිය එක්තරා විදියකට යම් අය අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු සැපයූ ඒ ප්‍රශ්න සහ පිළිතුරු සංක්ෂිප්ත වශයෙන් මෙම හඬපටියට එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. මේ හඬපටිය වේගය බොහෝ අඩු කරලා ටිකක් දීර්ඝ වුණත් පැහැදිලි කරන්න බලන්නේ මම මෙතනදී මේ කර්මය සමාධිය ඒ කියන්නේ සම්මා සමාධිය ඒ වගේම සෝතාපන්න වෙනකොට ප්‍රහීනවන අංග ඒවා කොහොමද දියුණු කරන්න කියලා නැවතත් මෙම හඬපටියට එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. මේවා එක එක අය අසපු ප්‍රශ්න එකට එකතු කරලා තමයි මේක දේශනා කරන්නේ. සමහර අයට මේ කර්මය පිළිබඳ ප්‍රශ්න තියෙනවා. දැන් අපි දන්නවා බොහෝ අය මේ ලෝකේ නියාම ධර්ම පහක් මත රඳා පවතිනවා. ඒකෙන් මේ කර්ම නියාමයේ සහ චිත්ත නියාමයේ අලලා බුදු පියාණන් වහන්සේ බුදුදහම දේශනා කරා. එතකොට මේ කර්මය පිළිබඳ බොහෝ අයට ගැටලු තියෙනවා. ඒ ගැටලු වල මේ සාමාන්‍ය ගැටලු නෙමෙයි, ඒවා ටිකක් ව්‍යාකූලයි. ඒ ව්‍යාකූල ගැටලු වලට මා ඔබට පිළිතුරු සපයනවා. කර්මය කියන්නේ ලොකු අපහසු දෙයක්. ඒ බුදු පියාණන් වහන්සේගේ විෂය. නමුත් මෙන්න මේ වගේ ප්‍රශ්න සමහර අයට තියෙනවා. දැන් පංච ආනන්තර්ය කර්ම පංචානන්තරය කර්ම කොහොමද ක්‍රියා කරන්නේ කියන එක ගැන. දැන් අපි කර්මයක් කියන දේ බලමු. ඇක්ෂන් ක්‍රියාවක් කියලා කියන්නේ චේතනාව. චේතනාව කියන දේ මම හිතනවා, මම කරනවා, මම කියනවා කියලා චේතනා කියන චෛතසිකය ඔබ මුලා කරනවා. මම ඔන්න ඔය ආකාරයටම තමයි ඔබට ඒත්තු ගන්නවන්නේ. ඒ නිසා මේ චේතනාව කියන දේ ඔබව මුලා කරනවා. මේ මම කියන දේ මම. ඒක නිසා තමයි චේතනාව නිසා කර්මයක් සකස් වෙනවා. එතකොට මේ යම්කිසි සිල්වත් කෙනෙකුට මොකක් හරි මේ සිත කය වචනයෙන් වැරද්දක් කළොත් ඒක අකුසලේ විපාක දෙන්න තියෙන ඉඩකඩ බොහෝ වැඩි. ඒ අකුසලයේ ප්‍රබලයි. ඒ මොකද මේ චේතනාව මම කියනවා, මම කරනවා, මම හිතනවා කියන මම ගතිය ආර්ය ඵලයකට පැමිණි අය තුනී කරලා තියෙන්නේ. ඒ නිසා ඒ අයට කරන අකටයුතු අකුසල් ඔබ විසින් කරන සිත කය වචනයෙන් කරන ඒවා මේ විපාක ප්‍රබලයි. ඊට පස්සේ ඉන්නවා හොඳට සීලයක ඉන්න කට්ටිය. ওই තුන් දොර ආරක්ෂා කරගෙන. ඒ සීලයේ ඉන්න කට්ටියටත් ඒ වගේ වැරදි දෙයක් කිව්වොත්, හිතුවොත්, කරොත් අකුසලයේ ප්‍රබලයි. බලමු ඊට අමතරව මේ කර්ම නියාමය තුල විශේෂ පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා. ඒ අම්මයි තාත්තයි. ඒ දෙන්නෙක් මැරුවොත් පංච ආනන්තරය කර්මයක් වෙනවා. එහෙම කරපු කෙනෙක් අපායේ උපතකට යනවා. කිසි දිනක මේ භවයේ බුදුදහම තේරුම් ගන්නේ නැහැ. දැන් මෙතනදී කොහොමද මේ පංච ආනන්තරය කර්මයේ පිළිබඳ සමහර අයට ගැටලු තියෙනවා. කොහොමද අම්මා, කොහොමද තාත්තා? දැන් අපි මෙහෙම කියමු. ඔබ දන්නවා ඔබේ අම්මා කියලා. එහෙම දැනගෙන ඔබ චේතනාවකින් මැරුවොත් ඒක පංචානන්තරය කර්මයක්. ඊට පස්සේ ඔබගේ මව කියලා දන්නේ නැහැ. නමුත් මව දන්නවා මම දන්නවා මේ මගේ පුතා කියලා. එතකොට මේ පැත්තෙන් මවට චේතනාව ඔස්සේ මව හඳුනා ගන්නවා ඒ අකුසල කරන අවස්ථාවේදී පුතා කියලා. එතකොට එතනත් පංචානන්තරය කර්මයක් වෙනවා.
හැබැයි යම් කිසි විදියකින් පුතා දන්නෙත් නැහැ අම්මා දන්නෙත් නැහැ මේ මව කියලා. එතකොට අර මව කියන විශේෂ අවස්ථාවට සිත තුළ ඒ දෙදෙනාගේම මේ මව පුතා කියන අදහස් සිත තුළ ඒ දෙදෙනාගේම චේතනාවේදී සිත තුළ අරමුණක් හැටියට එන්නේ නැහැ. ඒක නිසා ඒක පංචානන්තරය කර්මයක් වෙන්නේ නැහැ ඒ මරණය. මොකද ඒ මරණය සාමාන්‍ය මිනිස්සෙක් මරණ ගණයට තමයි වැටෙන්නේ. මොකද ඔය මේ කර්ම නියාමය තුළ අම්මා කවුද තාත්තා කවුද එහෙම කියලා මේ සටහන් කරගෙන ඒ දිහා බලාගෙන ඉන්න කෙනෙක් නැහැ. හැම දෙයක්ම මේක න්‍යාම ධර්මයේ චේතනාවක් මත තමයි යන්නේ. ඒක නිසා ඔබ හෝ අනිත් පුද්ගලයා ඒ කරන ක්‍රියාව පිළිබඳ අරමුණ පිළිබඳ හරියට දන්නේ නැත්නම් ඒ සිත ඒ වෙන අවස්ථාවේදී හරියට දන්නේ නැත්නම් පංච ආනන්තරය කර්ම කියන විශේෂ අවස්ථාව වෙන්නෙම නැහැ. හැබැයි මිනි මරණ එකට විපාක හම්බ වෙනවා. මිනි මරණවා කියන තැනට. ඕක විවිධාකාරයට විවිධ විදිහට ඔබට ඕක අර්ථකථනය කරන්න පුළුවන්. කොහොම කළත් අවසානයේදී ඒ අවස්ථාවේදී ඒ පුද්ගලයා මත ඇතිවන චේතනාව තමයි මේ කර්මජ රූප හැටියට කර්මයේ හැටියට මේ ලෝකයට එකතු වෙන්නේ. ඒක නිසා සිත් දෙකක් කරන්නාගේ සහ එය විඳින්නාගේ සිත් වල ස්වභාවය මත තමයි යම් කිසි කර්මයක විපාක ලැබෙන්නේ. මම හිතනවා මේක පහසුයි ඔබට තේරුම් ගන්න. මොකද මේ වගේ ගැඹුරු තැනකදී උත්තරයක් දෙන අය බොහෝ අඩුයි. ඒක නිසා ඒකට විවිධ මත පහළ වෙන්න පුළුවන්. හොඳට කල්පනාවෙන් විමසන්න මං කියන දේ. ඒ අම්මා තාත්තා කියන දෙන්න මේ ලෝකයේ විශේෂ දෙන්නෙක්. ඒක නිසා ඒගොල්ලොන් මරණ එක ඒගොල්ලොන්ගේ ජීවිතේ නැති කරන එක පංචානන්තරය කර්මයක් වෙනවා. දැන් ඒක ගැටලුවක්. ඊට පස්සේ තව කට්ටියට තියෙන ගැටලුවක් තමයි දැන් අපි පාරක වාහනයක් එලවගෙන යනකොට මේ කර්මය කියන දේ ඉතාමත්ම ගැඹුරු සබ්ජෙක්ට් එකක්. ඉතාමත්ම ගැඹුරු මාතෘකාවක්. අපි කාර් එකක් වගේ එකක් පැදගෙන යනකොට පොල් පිටක් යට වුණා කියලායි ඇත්තටම පොල් පිටක් යට වෙන්නේ කාර් එකට. හැබැයි ඔබට හිතෙනවා නයික් යට වුණා. පව් මැරෙන්න ඇති කියලා. දැන් මේ වගේ අවස්ථාවේදී පළමුව දේ කවුරු හරි සජීවී කෙනෙක් එහෙම නැත්නම් සතෙක් මැරෙන සතෙක් ඉන්න ඕනේ. ඒ සතෙක් මැරුණු බව සතා කියලා දැනගන්න ඕනේ. ඒ ආකාරයෙන් පවක් සිද්ධ වෙන ආකාරය තියෙනවා. නමුත් මෙතන පොඩි මේකක් තියෙනවා. දැන් පොල් පිටක් යට වුණාම කාර් එක එලවන් යන එකනා හිතනොත් ඇත්තටම නයෙක් යට වුණා මැරෙන්න ඇති කියලා එයා හිතනවා ඒක සතෙක් තමන්ගේ අතින් වැරදුනා කියලා. හැබැයි එතන මැරුණ සතාට සිතක් පහළ වුණෙත් නෑ. ඇත්තටම සතෙක් මැරුණෙත් නෑ පොල් පිටක්. ඒක නිසා තමන්ගේ නොදන්නකම නිසා එතනදී අකුසලයක් වෙන්නේ නෑ. තමන්ගේ හිත ඇතුලේ හදාගත්තට. මොකද අර මං ඉස්සල්ලා කිව්ව හේතුව නිසා මේ සතෙක් ඇත්තටම එතන මැරුණේ නැහැ. ඒ මැරෙන සතෙක් පොල් පිටක් නෙතිබ්බේ එතන සිතක් වෛරී සිතක් හරි මොනවා හරි සිතක් හැදුනේ නැහැ. හැබැයි මෙහෙම දෙයක් එතන වෙනවා. දැන් ඔය වගේ එළවගෙන යන කෙනෙක් හුරුවක් ඒකට කියන්නේ පුරුදු හැටියට හැබිචුවල් විදිහට මෙන්න මේ වගේ නැසලකිලිමත් කම නිසා ඔයගේ අකුසල් කරන්න පෙළඹෙනවා. ඒකට සමාවක් නැහැ. හැබැයි එතනදී අකුසලයක් වෙන්නේ නැහැ. දැන් ඊළඟ අවස්ථාවේ මෙහෙම හිතමු. දැන් ඒ වගේම ඇත්ත ඊළඟ දවසේ ඇත්තටම සර්පෙක් යට වෙන්න පුළුවන්. අන්න ඒ වගේ අවස්ථාවේදී තමන් නොදැන සර්පෙක් යට වුණා කියලා හිතමුකෝ. හැබැයි නොදැන ඒ අවස්ථාවේදී සර්පෙක් යට වුණත් එහෙම දෙයක් තියෙනවා. තමන් නොදැන සර්පෙක් යට වුණත් තමන් සිහිය හරියාකාර නොයොදා වාහනය පැදවීම තුළින් එහෙම නැත්නම් නුසුදුසු අවස්ථාවේ වාහන පැදවීම තුළින්
ලයිට් එක හරියට යම් යම් හේතු නිසා ඒකට Tamanට අකුසලයක් වෙනවා. Taman දැනගත්තත් නැදැනගත්තත් මොකද මැරෙන සතාට වේදනාවක් ඇති වෙනවා. ඒ අවස්ථාවේදී සිතක් ඇති වෙනවා. ඒ වගේම තමයි මිනිස්සෙකුට. Taman නොදැන මිනිහෙක් මැරුණාද නැද්ද කියන එක අදාළ නැහැ. Taman නොදැන මිනිහෙක් මැරුණොත් Tamanට අකුසලයක් වෙනවා. ඒක ප්‍රබලත්වය වෙනස් වෙන්න පුළුවන් ඒ අකුසලේ. මොකද Tamanගේ තුල චේතනාව දැඩි නොවන නිසා. හැබැයි අකුසලයක් තියෙනවා. දැන් ඒ ආකාරයෙන් ඕන දෙයක් ගලප ගන්න පුළුවන්. හැබැයි යම් යම් ඔය වීඩියෝ ගේම්ස් ගහනකොට ඊවෙන් අකුසල් වෙන්නේ නැහැ. නමුත් ඒව අකුසල් කරවන්න හුරුවක් හැටියට ඒක පුරුදු වීමක් වෙනවා. ඒක නිසා Tamanගේ නැසලකිරීමත් කමින් වෙන අකුසල් වලට සමාවක් නැහැ. ඒකෙන් අකුසලයක් වෙනවා. ඒක නිසා මට දැක්කේ නෑ මට පෙනුන්නේ නෑ කියලා මග හරින්න බෑ. මොකද ඒක සසර පුරාවට පුරුද්දක් හැටියට කරලා ඒ පුද්ගලයා ඒ වගේ අකුසල් කරන්න පෙළඹිලා තියෙනවා. ඒක නිසා සිහිය නෑ හරියට යොමු වීම නෑ කියලා තමයි ඒකට අපිට කියන්න තියෙන්නේ. ඊට පස්සේ තව දෙයක් මම මෙතනදී කියන්න කැමති වෙනවා මේ සමාධිය කියන දේ ගැන. සම්මා සමාධිය සහ මේ එහෙම නැත්නම් ලෝකෝත්තර සමාධිය සහ මිච්ඡා සමාධිය එහෙම නැත්නම් ලෞකික සමාධිය කියන දේ. මේ ලෞකික ලෝකයේ තුල විදර්ශනා වඩන අයට තියෙන සමාධිය අතර අත ගැටලුවක් තියෙනවා. එතකොට සම්මා දිට්ඨියේ ඉඳලම සම්මා කියනකොට සම්මා කියනකොට ධර්මයේ පිළිබඳ විමසුම් නුවණ සම්මා කියන්නේ. ඊට පස්සේ කියනවා ධර්ම මේ මාර්ග. ඒ කියන්නේ අපි කියමු සෝතාපන්න මාර්ගයේ අංගයක් වූ. කියන්නේ සම්මා කියන තැනම මාර්ග අංග වූ ධර්ම විජය සම්බුද්ධං ධර්මයේ පිළිබඳ විමසුම් නුවණ. යම් යම් වචන පාවිච්චි කරාම ඔබට අපහසුයිනේ පාලි වචන. ධර්මයේ පිළිබඳ විමසුම් නුවණ ධර්මයේ යන මාර්ගයේ අංගයක්. එතකොට සම්මා කියන තැන ඒක යෙද වෙනවා. කුසල සිත් කුසල් කරන නිවන දෙසට යොමු වුණු. කියන්නේ ඒ සිත් මේ කෙනා නිවන අරමුණු කරලා යන සිත් තියෙන කෙනෙකුට ඇතිවන සම්මාදිය තමයි සම්මා සමාධිය කියන්නේ. මොන සමාධිය කියලා කිව්වත් එක සිතක්නේ. සතිය තමයි සමාධිය වෙන්නේ. සතිය කියන්නේ යම් කිසි අරමුණකට යෙදෙනවා. ඒ අරමුණින් බැහැර වෙන්න නැවත එම අරමුණට යොමු කරාම සිතේ ඒකාග්‍රතාවයක් ඇති වෙනවා. ඒකට අපි කියනවා සමාධිය කියලා. ඒක සාමාන්‍ය යම් යම් වැඩවලටත් සමාධිය හැටියට යොදු වෙනවා. ඒකට අපි කියනවා ලෝකෝත්තර සමාධිය කියලා. දැන් යම් කිසි කෙනෙක් මේ මාර්ගයේ යනකොට විදර්ශනා වඩනකොට ඒක තාම ලෞකික සමාධිය. ලෝකෝත්තර වෙන්නේ මාර්ගඵලයට වැටුණාම, මාර්ගයට වැටුණාම. මාර්ගයට වැටිච්ච කෙනෙකුට ඇතිවන සිතට අපි කියනවා මේ සම්මා සමාධියක් එයාට තියෙනවා කියලා. එහෙම තියෙන කෙනෙකුට. අර මං ඉස්සල්ලා කිව්වා වගේ සිතට යොමු වෙලා සමාධිය දියුණු වුණාම එතකොට එහෙම නැතුව මාර්ගාංගයක නැති කිසි කෙනෙකුට අපි සම්මා සමාධිය තියෙනවා කියලා කියන්නේ නැහැ. හැබැයි මාර්ගාංගයේ ඉන්න කෙනෙකුට හැම සමාධියම හැම සිතේම සම්මා සමාධිය ගොඩ නැගෙන්නේ නැහැ. එතකොට ලෞකික පැත්තේ ඉන්න කෙනෙක් විදර්ශනා වැඩුවත් එයාට සම්මා සමාධිය කවමදාක්වත් හමු වෙන්නේ නැහැ. දැන් ඔතන තමයි බවුන්ඩරිය. ඇයි ඒකට ප්‍රධාන හේතුව මේ සමාධිය ගොඩනගා ගන්න, සම්මා සමාධිය ගොඩනගා ගන්න මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම හරහාම ඒ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම හරහා එන සතර ඉද්ධිපාත පංච බල සප්ත බොජ්ජංග ඒ වගේ එක්තරා ප්‍රමාණයකට වර්ධනය වෙන්න ඕනි. එක්තරා තැනකට වර්ධනය වෙන්න ඕනේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේම එක සිතක් ඇතුළත පහළ වෙන්න. ඒක ටිකක් අපහසුයි. මේ ඔක්කොම විවිධ ප්‍රමාණ වලින් වැඩිලා එක සිතක පහළ වුණාම එයා මාර්ග සිතකට වැටෙනවා. මේ මාර්ග සිත.
එතකොට මේ මාර්ගසිතකට වැටිච්ච කෙනෙකුට මෙම අංග සම්මා සමාධියක් නිවන අරමුණු කරලා යන මේ 37ක් වූ බෝධිපාක්ෂික ධර්ම තුල ඒවයේ අංග විවිධ ප්‍රමාණයට ආවම ඔහු මාර්ග අංගය වූ සම්මා සමාධියකට වැටෙනවා. අපි කියනවා ඔහු සෝතාපන්න මාර්ගයකට වැටුණා කියලා. මාර්ගය ඒක තමයි මාර්ගසිත කියලා කියන්නේ. අභිධර්මයේත් ඒ වගේ ලෝකෝත්තර සිත 8ක් තියෙනවා. මේ මාර්ගසිත කියන්නේ එක සිතක්. සිත කියන්නේ වර්තමාන සිත. මේ අවස්ථාවේදී ඔහුට මාර්ගසිතේ ඉන්න කෙනෙකුට සක්කාය දිට්ඨිය තියෙන්න පුළුවන්. මොකද සක්කාය දිට්ඨිය කියන දේ සම්පූර්ණයෙන් මේ නැති වෙන්නේ සෝතාපන්න ඵලයේ. එhmenan සක්කාය දිට්ඨිය නෙමෙයි යම් කිසි කෙනෙකුට සම්මා සමාධියක් තියනවාද කියන එක තීරණය වෙන්නේ. ඒකයි මට මෙතනදී කියන්න ඕනේ. ඒ කියන්නේ මාර්ගසිතේ ඉන්න කෙනාට සෝතාපන්න මාර්ගසිතේ ඉන්න කෙනාට සම්මා සමාධියක් තියෙනවා. සක්කාය දිට්ඨිය මෙතනදී බලපාන්නේ නැහැ කියන එකයි තේරුම් ගන්න ඕනේ. එහෙම නැත්නම් ධර්මයේ මේක මේ මහා චත්තාරිසික සූත්‍රෙත් පැහැදිලි කරනවා මාර්ගයේදී කොහොමද සම්මා සමාධිය වෙන්නේ කියලා. එතකොට යම්කිසි කෙනෙක් මේ ලෝකයේ විදර්ශනා දියුණු කරගෙන යනකොට විදර්ශනාව දියුණු වෙනකොට ඔහු මාර්ගසිතකට වැටෙනවා. මාර්ගයට වැටෙනවා. මේ ලෞකික ඉඳලා ලෝකෝත්තර මාර්ගසිතට වැටෙනකොට බොහෝ අයට දැනෙන්නේ නැහැ. හිම වෙන ප්‍රමාණය අඩුයි. අර සෝතාපන්න මාර්ගයේ ඉඳලා සෝතාපන්න ඵලයට වැටෙන අවස්ථාවේදී ඇතිවෙන ප්‍රබල වෙනස් වීම බොහෝ අයට මේ මාර්ගසිතේදී ලෞකික සමාධියක ඉඳලා ලෝකෝත්තර සමාධි සිතකට සිතපත් වුණා කියලා දැනෙන්නේ බොහොම අඩුයි. හැබැයි තේරෙනවා 100න් හිටියොත් දාම දන්න කෙනෙකුට. මගේ සමාධිය දැන් හොඳයි. ඒ සමාධිය නිට්ටයයි. භාවනා කරත් නැතත් එදිනදා ලෝකේ ඉන්නකොට Taman සමාධියක ඉන්නවා. එහෙම ඉන්නවා කියලා Tamanට දැනෙනවා. ඇත්තට මේ සමාධිය කියන්නේ මම ඉස්සෙල්ලත් පැහැදිලි කරා මේ සිත මේ වර්තමානයේ තියෙන සිතක් දිගටම ඒ සිතම සිහියෙන් පවත්වාගෙන යනකොට ඒ සමාධිය සම්මා සමාධිය. ඒ සමාධිය ඇති වෙන්නේ සම්මා කම්මන්ත සම්මා වායාම සම්මා ආජීව ඔය ආකාරයේ ආරෂ්ඨාංගික මාර්ගය භාවනා කරලා වූ එදිනදා ජීවිතයේ ඇස් අරගෙන සතර සතිපට්ඨානයේ ඉඳලා අවබෝධය දියුණු වෙනකොට සම්මා දිට්ඨියක් ගොඩ නැගෙනවා. ඒ සම්මා දිට්ඨිය රහත් වෙනකොට සම්මා දිට්ඨියවත් සෝතාපන්න වෙනකොට සම්මා දිට්ඨියවත් එහෙම කියන්න බෑ. ඒ සම්මා දිට්ඨිය මාර්ග සිතට අදාළ වෙන සම්මා දිට්ඨිය. ඒ සිතේදී තමයි මේ සම්මා දිට්ඨිය එන්නේ. මාර්ග සිතේදී එක්තරා සමාධියක ඉන්නකොට ආපු සම්මා දිට්ඨිය මාර්ගයේ ඉන්න කෙනෙකුට ඊළඟ සිතේදී නොපැමිණෙන්න පුළුවන්. ඒකට හේතුව කෙලෙස්. දැන් මම සමහර කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ මට කියනවා සෝතාපන්න වෙන්න කිට්ටුවට යනවා. නමුත් ආය අර මාර්ගයට වැටෙනවා. මාර්ගයේ ඉඳලා සෝතාපන්න වෙන්න යනවා ආය මාර්ගයට වැටෙනවා. එතනින් ගලවලා යන්නේ නැහැ. ඒ වගේ අවස්ථාවලට පැන ඉන්න කට්ටිය අද ඉන්නවා සමාජයේ බොහෝ. දැන් වැදගත්ම දේ මෙන්න මේ මාර්ගසිත තුල ඉන්න කෙනෙක් තමයි ඊටාත්ම වැදගත්. ඒ මාර්ගසිත ඉන්න කෙනෙක් ඒකේ ඉන්න බව බොහෝ අයට තේරුම් ගන්න පුළුවන්. එහෙම ඉන්න කෙනෙකුට මේ කුසල් අකුසල් හොඳට තේරෙනවා. හඳුනා ගන්න පහසුයි. සිහිය හොඳට තියෙනවා. බොහෝ විට සිහිය හොඳට ඒගොල්ලන්ට තියෙනවා. හැබැයි ඒගොල්ලොන්ට අර සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපත පරාමාස කියන කෙලෙස් ටික තියෙනවා. එතකොට ඒගොල්ලෝ විචිකිච්ඡාව කියන්නේ ලැබෙන අරමුණ හරියාකාර නොතේරෙන බව. ඒක තමයි විචිකිච්ඡාව කියන්නේ. පහසු විදියට කිව්වොත්. එතකොට විචිකිච්ඡාව ගොඩක් විදියට තේරුම් ගන්නවා. ශ්‍රද්ධාව මදිකම තිසරණේ. බුද්ධ ධම්ම සංඝ රත්නයේ කියලා තියෙන ශ්‍රද්ධාව මදිකම. හේතුඵල ධම නොතේරෙනකම. මම මැරිලා යනවා, මම අතීතයට යනවා, අනාගතේ ඉඳලා ආවා. උච්ඡේද සහ සාහසත දිට්ඨිය. ඔන්න ඔය ඔක්කොම ගොඩක් මේ විචිකිච්ඡාව නොහොත් සැකයට තියෙනවා. මේ සැකය තියෙන ඔය ටික තියෙන තැන බුදු පියාණන් වහන්සේ
එහෙම තියෙන කෙනෙකුට සක්කාය දිට්ඨිය තියෙනවා කියලා කියනවා. දැන් බලමු මොකක්ද මෙතන තියෙන ප්‍රශ්නේ. ඇයි සෝතාපන්න වෙන්න බැරි? ඒකට ප්‍රධානතම හේතුව තමයි සීලබ්බත පරාමාස සහ සීල වෘත. ඒක. ඔන්න ඔය සීලබ්බත පරාමාස සීල වෘත තියෙන කට්ටියට අපි කියනවා ඒගොල්ලෝ ඉන්නවා කියලා වැරදි දිට්ඨියකට. ඒ මොකද ඒගොල්ලෝ මම මගේ කියලා තදින් අල්ලගන්න කට්ටිය. දැන් ඒක මේ විදිහට උදාහරණයකින් කියමු. දැන් නිමල් කියලා පුද්ගලයෙක් ඉන්නවා නම් ඒ නිමල් කියන පුද්ගලයා ගෝලයක් හැටියට ගමු. බෝලයක් වගේ එකක්, බෝලයක් රවුමක්. ඒ රවුමේ සම්පූර්ණ නිමල් කියන එක නා අල්ලගෙන ඉන්නවා නිමල් හැටියට. නමුත් මේ සක්කාය දිට්ඨිය කියලා කියන්නේ නිමල්ට දිනක තේරෙනවා මේ බෝලේ සම්පූර්ණයෙන් මම අල්ලගෙන ඉන්න භාගයක් නෑ වගේම. ඒ කියන්නේ මම කියලා අල්ලන දැඩි ගතිය භාගයකින් අඩු වෙනවා. අන්න ඒ වගේ දැකීමක් තමයි මේ සක්කාය දිට්ඨිය ප්‍රහීන වෙනකොට වෙන්නේ. මම ඒක උදාහරණයක ගැලපුවේ. හැබැයි සම්පූර්ණයෙන්ම මම නෑ එහෙම කියන අදහස මේ අරහත්ත්වයට පත් වෙනකන් එහෙම අදහස එන්නේ නෑ. ඇත්තටම මම නැති වෙන්නෙත් නෑ. මම නැත්තම් රහතුන් වහන්සේ කෙනෙක් කන්නේ බොන්නේ කොහොමද? අන්න ඒ ගැටලුව තියෙනවා. ඒක නිසා ඔතන මේ කෙලෙස් හා සම්බන්ධ වෙලා යන ගමනක් තමයි තියෙන්නේ. නමුත් කිසිම කෙනෙකුට ඔබට මේ සත්කාය දිට්ඨිය ගැන කිසි අවබෝධයක් ඔය ඉන්න ලෞකික ලෝකයේ තුලදී ලබා ගන්න බෑ. එකපාරට දකින්නේ නෑ. ඒකට මගක් තියෙනවා. මේ මග වැටිලා තියෙන්නේ සීලබ්බත පරාමාසය සහ විචිකිච්ඡාව ඔස්සේ. සීලබ්බත පරාමාසය තුලදී ඇතිවන වැරදි දිට්ඨි කිරි උතුරුනේවා යම් යම් හුණු කෑ ගහනකොට නැකත් බලනකොට බෝගස් වලට වතුර දානකොට ඒ අවස්ථාවේ පරිසරයේ සැකසෙනකොට තමන් යැදලා දෙවියන්ගෙන් යැදලා යම් යම් දේවල් සිත තුළ ඉල්ලන තාක්කල් ඒවැයින් මග හැරෙන තාක්කල් ඒවැයින් දුරින් දුර වෙන තාක්කල් තමන්ට මේ විචිකිච්ඡාව තියෙනවා. සැකය තියෙනවා. එහෙම නිසා ශ්‍රද්ධාව වැඩි වෙන්නේ නැහැ. ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති වෙන්නේ නැහැ. ධර්මයේ සැක කරනවා. බාහිරින් යමක් පතනවා. බාහිර ධර්මයේ සැක කරලා බාහිරින් යම් කිසි දෙවියෝ අදහැලා කිරි උතුරු වල ගස් වලට වතුර දාලා යම් යම් පුද්ගලයන්ගේ නැකත් බලලා කේන්දර බලලා ශාස්ත්‍ර අහලා තමන්ට කවුරු හරි ඉඳලා සුගතියක් කරනවා, සෞභාග්‍යයක් උදා ගන්නවා, සසරටත් උදව් කරනවා, මේ ලෝකෙත් උදව් කරනවා කියලා ගතියක් සිත තුළ සැඟවිලා තියෙනවා. ඒක සසර පුරාවටම සිත යට සැඟවුණු කෙලෙස් ආස්ව හැටියට එනවා. විටින් විට පරිසරය සැකසෙනකොට අවස්ථාව අනුව අවුරුද්දට කිරි උතුරනකොට තමන්ටත් සිත තුළ සතුටක් ඇති වෙනවා. අඩේ මමත් මෙතනට ආවා, සහභාගී වුණා, කිරි ටික ඔක්කොම උතුරලා ගියා, සෞභාග්‍ය අපිට හම්බ වෙයි කියලා. නැකතට තෙල් ගහනකොටත් ඔහොම තමයි. පිරිත් නූල් බඳිනකොටත් ඒකයි. ඒ පැත්තට ඇදෙන්න තමන්ට අර විචිකිච්ඡාව ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් බැහැර වෙනවා. තිසරණ කෙරෙන් බැහැර වෙනවා. අරමුණ හරියට නිස්කලංකව අරමුණු තීරින්නේ. එන අරමුණ සැකයි. ඒක නිසා විතක්ක විචාර කරන අරමුණ සැකයි හරියට. එහෙම කෙනෙක් මේ බුදුන් වහන්සේ මේක හොයාගත්තා. ඒක නිසා තමයි දිට්ඨි සම්ප්‍රයුක්ත කියලා කියන්නේ. දිට්ඨි සම්ප්‍රයුක්ත සිත් ටික ගැලවිලා යන්නේ නැත්තේ මේ සීලබ්බත පරාමාස සහ සීල වෘත නිසා. සමහර අයට බුද්ධ පූජාව පොඩ තිබ්බට කමන්නේ. නමුත් මල් ටිකක් තිබ්බට කමක් නැහැ. ගාතාවක් කිව්වට කමක් නැහැ. නමුත් සමහර අය හිතන හැමතිස්සම හවස 6ට උදේ 6ට බුද්ධ පූජාව තියන්නම ඕනේ කියලා. එහෙම නොතිබුණොත් පසුතැවෙනවා. ඒ වගේ යම් විදියට එක්තරා විදියට සමහර වෘතවලට සම්බන්ධ වෙලා තියෙනවා. ඒක තේරුම් ගන්න බලන්න. සමහර අයට ඇත්තටම සිත තමයි මේ ලෝකය ඔබව ගොඩනගන්නේ. ඒ නිසා තමන් පසුතැවෙනවා නම් එතන බලන්න හැමතිස්සෙම ඇයි මම පසුතැවෙන්නේ කියලා. මේ එන්නේ ඒ වගේ දෙයක් තමයි මෙතන වෙන්නේ. එතකොට මේ සීලබ්බත පරාමාසය තුල අවබෝධය ඇති කරන තාක්කල්
එයා ධර්මයට නැඹුරු වෙනවා, තිසරණයට නැඹුරු වෙනවා, තිසරණේ එයාට සත්‍ය වෙනවා, බුද්ධ ධම්ම සංඝ රත්නය සත්‍ය වෙනවා, ශ්‍රද්ධාව දියුණු වෙනවා, අරමුණු වල සැක ගතිය අඩු වෙනවා. එතකොට එයා මාර්ගයට වැටෙනවා. එයාට දැනෙනවා මේ මම මගේ කියලා අල්ලගෙන ඉන්න ලෝකේ අර වගේ අර බෝලෙන් භාගයක් නැති වෙන තැනටම හරි ඒක තුනී කරලා සෝතාපන්න වෙන පැත්තට බර වෙනවා. එතකොට අපි කියනවා එයා මාර්ගයේ යනවා කියලා. එහෙම කෙනෙක් සම්මා දිට්ඨියකටපත් වෙනවා. මාර්ගයට අනුව මාර්ග සිතට අනුව සම්මා වෙන නිවන පැත්තට යොමු වෙච්ච දැකීමකට හසු වෙනවා. විචිකිච්ඡාව අඩු වෙනවා. අරමුණේ සැකගතිය අඩු වෙලා නිවන පැත්තට යොමු වෙන දැකීමක් ඇති වෙනවා. එතකොට අපි කියනවා ඔහු මාර්ගසිතේ ඉන්නවා කියලා. ඔහුට මාර්ගසිත පහළ වෙනවා කියලා. දැන් සෝතාපන්න වෙලා නැහැ. යාට තේරෙනවා මේකේ ක්‍රියාකාරීත්වය මොකක්ද කියලා. එතකොට මේ ලෝභ දේශ මොහ හැම දෙයක්ම රඳා පවතින්නේ මේ වැඩි සක්කාය දිට්ඨිය මත. සත්කාය දිට්ඨිය මත. ඒකයි මේ දිට්ඨි මත රඳා පවතින නිසා ඒ දිට්ඨි සංප්‍රයුක්ත සිත් ටික විචිකිච්ඡාවත් එක්ක ගලවලා ගියාම ලෝභ ද්වේෂ මොහ බොහෝ දුරට අඩු වෙනවා. දැන් අඟුලිමාල සහ ආලවක යන අයටත් ඔයගේ දිට්ඨි තමයි තිබ්බේ. ඒගොල්ලෝ ඊට පස්සේ බුදු පියාණන් වහන්සේ අවශ්‍ය විදියට ඒ දිට්ඨි වලට ධර්ම දේශනා කරාම ඒ අයට බුදු පියාණන් වහන්සේ කෙරේ ශ්‍රද්ධාව ඇති වුණා, ධර්මයේ කෙරේ ශ්‍රද්ධාව ඇති වුණා. අරමුණු සැක හැර ගියා. ඒගොල්ලෝ හිතාගෙන හිටිය අඟුලිමාල වගේ පූජාවල් කරපු ගුරු පූජා බැහැර වෙලා ඒවෙන් වෙන් වෙලා බුදුන් වහන්සේ කිව්ව දහම් කරුණ තේරලා සෝතාපන්න වුණා. ආලවක යක්ෂයාටත් ඒ වගේ දෙයක් තමයි වුණේ. ඔහුගේ මානෙ දුර වෙලා මේ තමා හිටිය අරමුණු වල යථාර්ථය දැකලා මේ ලෝභ දේශ මොහල ගතිය අඩු වෙලා මම කියන්නේ කවුද කියන දේ අර මර ගෝලය වගේ ඇත්තටම බුදු පියාණන් වහන්සේ දේශනා කර දහම අනුව ශ්‍රද්ධාව වැඩි වෙලා විචිකිච්ඡාව අඩු වෙලා ශ්‍රීල වෘත්තයක දිට්ඨි වලට ඇලිලා තිබ්බනම් ඒක සීලබ්බත පරමාස ඒවත් අවබෝධ කරගෙන සත්කාය දිට්ඨිය දුර වෙලා සෝතාපන්න වෙනවා. දැන් ඉතින් මාර්ගය තේරෙනවා. දැන් කොහොමද අපි ඒක කරන්නේ? දැන් මේක කරන විදිහක් තියෙනවා හැම කෙනෙකුටම. මේ කරන විදිය තමයි වැදගත්. දැන් මම මගේ හඬපටි වල ඒව තේරුම් කරලා දීලා තියෙනවා. මේ සමාධියට කොහොමද ගැලපෙන්නේ? දැන් සමාධිය කියන්නේ අපිට බාහිර අරමුණක් ආවා කියමුකෝ අපි ඇහැට දකිනවා කළු මිනිස්සෙක්. අපි හිතමු මේ පුද්ගලයා ඔබ කළු මිනිස්සුන්ට කැමති නෑ. කාපිරි කියලා කියන්නේ අපේ භාෂාවෙන්. ඒක අකමැත්ත සසර පුරාම එන්නේ. එතකොට ඒ කළු මිනිස්සුන්ට කැමැති ගතිය කළු මිනිහෙක් දැක්ක ගමන් ඔබේ පැතින් සිතේ හදාගන්නේ. අරමුණ කළු මිනිහෙක් කියන එක ඔබයි දාගන්නේ කළු මිනිහෙක් දැක්කා කියලා තමාගේ පැත්තෙන් තියෙන සිත ඇතුලේ සැකසීලා තියෙන අකමැති ගතිය එනවා ඒ වෙලාවට. නමුත් ඕක ටිකක් සිහියෙන් හිටියොත් ඕක මගහැර ගන්න පුළුවන් සමාධියක හිටියොත්. ඇත්තට ඔය කළු මිනිස්සයා දැකලා උදාහරණයට මෙහෙම කිව්වොත් තප්පර 5ක් විතර ගියාට පස්සේ තමයි තමන්ගේ සිතින් ඕක අල්ලන්නේ. ඒ කියන්නේ ඒ කාලය ඇතුළත ඔය කළු මිනිස්සයාට සමාධියක් තියෙන්නේ. තප්පර 5ක් නෙමෙයි ඇත්තට මේක බොහොම සුළු කාර්යයක්. නමුත් මම තේරුම් කරන්න යන්නේ කළු මිනිස්සයා දැක්ක වෙලාවෙ ඉඳලා තමන්ගේ සිත තුළින් ඒ කළු මිනිස්සයා කෙරෙහි දක්වන අදහස අකමැත්ත වෛරය මොකක් හරි ගොඩනගන්න වෙලාවක් යනවා. ඒ අතරතුරදී අවබෝධයක් ගොඩනගෙනවා. ඒ අතරතුරදී දැකපු වෙලාව ඉඳලා තමන්ගේ සිත තුළට එන අවස්ථාවේදී අවබෝධයක් ගොඩනගෙනවා. ඒක වේගවත් වැඩි නිසායි සමාධිය අඩු නිසායි මේ අවබෝධයෙන් නොදකින්නේ. අවබෝධයට එන්න ඉඩක් නොදෙන්නේ. මේ සමාධිය දියුණු කරගත්ත කෙනෙකුට මෙන්න මේක තේරෙනවා. මොකද්ද? ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් ශරීරයෙන් මනස තුලින් සිහි කරලා අල්ලන හැම දෙයකටම පවා සමාධි කරලා ටික වෙලාවකින් ගන්නකොට Tamanට අවබෝධයක් ගොඩ නැගෙනවා. ඒක නිසා තමයි මම කිව්වේ මේ සමාධිය භාවනා කරලා හරි ඉරියාපත විදියට ඒ කියන්නේ සක්මන් භාවනා කරලා හරි සත්කායනාවලට යොමු කලින් දීලා හරි ලෝකෝත්තර සමාධියක් තුලින් මේ ලෞකික සමාධියක් තුලින් හරි මේ සමාධිය මුල් අවස්ථාවේදී ගොඩනගා ගන්න එක ඉතා වැදගත්. ඒක තමයි මට මෙතනදී තීරුම් කරන්න ඕනේ මේ සමාධිය කොච්චර වැදගත්ද කියන්නේ. සමහර අයට හිතෙනවා ඉඳ ගන්නකොට හිට ගන්නකොට භාවනා කරලා සිහියෙන් කරන්න කියලා. ඒක හරි අපහසුයි. එච්චර වෙහෙසෙන්න එපා. දහමේ එහෙම තියෙනවා තමයි.
නමුත් ඒ වගේ කරන්න බොහෝ අපහසුයි. ඒ වගේ ඉරියාපත වගේ සක්මන් වගේ භාවනාවකුත් ඔබට පුළුවන් මේකට උපකාර කරගන්න. ඒ නිසා වැඩි හිතට කරදර දෙන්න එපා. ඉඳ ගන්නකොට හිට ගන්නකොටයි මේක සිහියෙන්ම කරනවා කියන එක. එතකොට සමත භාවනාවක්, ඔය ආනාපාන සති භාවනාවක්, ඒ වගේ සමත භාවනාව විවිධ ක්‍රම තියෙනවා. හොඳ ගුරුවරයෙක්ගෙන් සමත සහ විදර්ශනා භාවනා දෙකම හරියාකාරයක් කෙනකින් ඉගෙන ගන්න. විදර්ශනාව තමයි වැදගත්. එතකොට මේ විදර්ශනාව හිත මේ ලෝකයට ඇසැරියත් ඒ ක්‍රමයෙන්ම කරන්න පුළුවන් වෙන්න ඕන එකයි වැදගත්කම. මම හිතනවා මම මේ කිව්ව ටික ඔබට තේරුණා. හොඳට තේරුම් ගන්න බලන්න. මේ සම්මා සමාධිය කියන්නේ මොකද්ද? මිත්‍යා සමාධිය එහෙම නැත්නම් ලෞකික සමාධිය කියන්නේ මොකද්ද කියලා. ඔය අර ඥාන ක්‍රමවලිනුත් නාම රූප ඇතිවීම නැතිවීම, කම්මස්සකතා ඥානෙ, සත්‍යානුලෝම ඥානෙ කියලා ওই ඥානවලදීත් ඒවා පැහැදිලි කිරීමක් කරනවා. ওই මහා චත්තාරීසික සූත්‍රය ගැන පැහැදිලි වෙනවා. ඔය අටුවා පොත්වලත් ඔය ගැන සඳහන් වෙනවා. වැදගත් සූත්‍රයක් මහා චත්තාරීසික සූත්‍රය. එතකොට මං හිතනවා මම මේ සම්මා සමාධිය කියන දේ මායින් කොයි විදිහටද වෙනස් වෙන්නේ කියලා තේරුම් කරා. ඒ නිසා මාර්ගයේ යන හැම කෙනෙකුටම හැම සිතක්ම සම්මා සමාධි වෙන සිත් කියලා හිතන්න එපා. සෝතාපන්න වෙන කෙනෙකුටත් ඒ වගේ තමයි. කෙලෙස් තියෙන අවස්ථාවල් තියෙනවා. ඒ සිත්වල ඒ කෙලෙස් තියෙන අවස්ථාවන් තියෙනවා. හැබැයි සෝතාපන්න කෙනෙකුට අර සත්කාය දිට්ඨිය නැහැ. ඒක නිසා ඇතිවන සෑම සිතක් තුළම අර සත්කාය දිට්ඨිය කියන දේ ගතිය තියෙනවා. මේක දැඩිව අල්ලගෙන යන්නේ නැහැ. කෙලෙස්යේ පැත්තට වැඩි ඇලුනත් අර දිට්ඨි සංප්‍රයුක්ත සිතුයි විචිකිච්ඡාවයි නැති නිසා දැඩි ලෝභය, දැඩි ක්‍රෝධය, දැඩි වෛරය නැහැ. කේන්ති ගියත් පටික ස්වරූපයෙන් ඉක්මනට සංවර වෙනවා. මම හිතනවා මේ ටික මේ ඵල අනුව ඔබට ගලප ගන්න පුළුවන් මේ සමාධිය වෙනස් වෙන ප්‍රමාණය. ඒක නිසා යමෙක් සම්මා සමාධිය කිව්ව ගමන්ම රහතුන් වහන්සේට තියෙන සමාධියම කියලා ගන්න එපා. එතකොට මේ මාර්ගසිතේදී යම් ඵලසිතවලදී විවිධ ඥාන පහළ වෙනවා. ඒක තමයි සම්මා සමාධි. ඊට පස්සේ අංග 8ක් වූ ආරෂ්ඨාංගික මාර්ගයේ දස අංගයක් වෙලා විමුක්තිය ලැබෙනවා. සම්මා විමුක්තිය. ඒක නිසා මේ සමාධි සිත් තුළ පහළ වන චෛතික සප්තබොජ්ජංග, ඒ කියන්නේ පංච නීවරණ වල ස්වභාවය වෙනස් නිසා විතක්ක ਵਿਚාරය, ඡන්දය ඒවා වෙනස් නිසා තමයි මේ සමාධිය එක එක ආකාරයේ ප්‍රබලත්වය රඳා පවතින්නේ. ඒ නිසා එක එක පුද්ගලයාට ලැබෙන සමාධිය වෙනස් වෙන්නේ. ලෞකික කෙනෙකුට වුණත් සමාධිය වඩනකොට ඒ සිත් තුළ ඇතිවන වීර්ය, ඒ සිත් තුළ ඇතිවන මම කිව්ව වගේ සප්ත බොජ්ජංග වෙනස් වෙන නිසා තමයි මේ පුද්ගලයාගේ සමාධියේ ප්‍රබලත්වය වෙනස් වෙන්නේ. මම හිතනවා ඔබට මම සමාධිය පිළිබඳ ඉතා වැදගත් දෙයක් මෙතනදී පැහැදිලි කරා. ඒක නිසා මේ හැම දෙයක්ම සම්මා වාච සම්මා කම්මන්ත කියන හැම දෙයකටම සම්මා වාචා වෙනකොට සම්මා කම්මන්ත වෙනකොට සෑම විටම අර සතර සතිපට්ඨානයේ ඉඳලා ඉතුරු මේ සප්ත බොජ්ජංග ඒ ප්‍රමාණයෙන් ඒ පංච බල ඒ වගේව විවිධ ප්‍රමාණ වලින් ඒ සිත්වල චෛතසික හැටියට සමාධිය ඇතිවන සිත්වල පහළ වෙනවා. ඒක නිසා ඒ ඔස්සේ හිතන්න, ඒ ඔස්සේ හිතුවාම ඔබට මේ සමාධිය පහසුවෙන් වෙන් කර හඳුනාගත හැකියි. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.